විසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් චරිතාපදානය. සියලු ගේ බැඳුම්වලට සදාකාලිකවම සමදුන් අප මහා බෝසතාණන් වහන්සේ ගැඹුරු වනේ තුළ හුදෙකලා වුණා. විවේකයෙන් උපදවාගත් නිරාමිස සැපේ විඳිමින් දින 7ක්ම ගෙවී ගියා. සත්වනි දිනේ බෝසතාණන් වහන්සේ රජගහනුවර ගෙපිළිවෙලින් පිඬුසිඟා වැඩියා. ස්වර්ණ වර්ණ දේහ විලාශයෙන් බබලමින් ශාන්ත ඉඳුරන් නැතිව පිඬුසිඟා වඩින මේ යෝන් ශ්‍රමණයාණන් වහන්සේ දෙස රජගහනුවර වැසියන් පුදුමයෙන් නෙත් විදහා බලා සිටියා. කවුද මේ කෙනා? මම නම් මීට කලින් දැකලා නෑ. මම දැකලත් මාත් දැකලා නෑ. ප්‍රමාණවත් පරිදි පිණ්ඩපාතය ලැබුණු පසු මහ බෝසතාණන් වහන්සේ දන්වලඳීම සඳහා පාණ්ඩව පර්වත ප්‍රාන්තය බලා ශාන්ත ගමනින් වැඩම කළා. මම නම් දානේ පූජ කළා. අර බලන්නකෝ. මට පේන විදියට උන්වහන්සේ වඩින්නේ පර්වතයේ පැත්තට වගේ. හරිම ශාන්ත විදියට නේද උන්වහන්සේ ගමන් කරන්නේ. රජමැදුරේදී ඉතා ප්‍රණීත ආහාර භුක්තිවින්දද මේ මොහොතේ බෝසතාණන් වහන්සේගේ පාත්‍රය පිරී තිබුණේ මිශ්‍ර වූ ආහාරයන්ගෙන්. එනිසා දන්වලදීමට පාත්‍රය අතට ගත්සැනින් බෝසතාණන් වහන්සේ තුළ පිළිකුල් හැඟීමක් හටගත්තා. නමුත් උන්වහන්සේ තමන් වහන්සේටම මෙසේ අවවාද කරගත්තා. මා ගිහි ජීවිතය අත්හැරිය ප්‍රණීත ආහාරපාන සොයාගෙන නොවේ, විමුක්තිය පිණිසයි. මා ආහාරපාන ගත යුත්තේ ජවය හෝ මදය හෝ පිණිස නොව ජීවිතය පවත්වාගෙන යාම සඳහායි. ඔවුන් වැඩීමට පහසුව පිණිසත් පබසර දෙවියට අනුග්‍රහය පිණිසත් පමණයි. බිම්බිසාර රජතුමා හට රජගහනුවර පිඬුසිඟා ගිය මේ අසාමාන්‍ය රුව ඇති ශ්‍රමණයාණන් වහන්සේ ගැන දැනගන්නට ලැබුණා. එතුමා ඒ විශ්මිත ශ්‍රමණයන් වහන්සේ බැහැදකින්නට ගියා. පාණ්ඩව පර්වතය අභියස ඉතාමත් ශාන්තව වැඩසිටින මේ ශ්‍රමණයන් වහන්සේ වෙන කවුරුත් නොව සුද්ධෝදන මහරජතුමන්ගේ ඔටුන්නෙහිමි පුත්‍රයා වන අනාගත කපිලවස්තු දේශයේ හිමි සිද්ධාර්ථ කුමරුන් බව බිම්බිසාර රජතුමා පිළිසඳර කතාවෙන් දැනගත්තා. රජතුමා තමන්ගේ රාජ්‍යයෙන් අඩක් පරිත්‍යාග කරන්නට කැමැත්ත ප්‍රකාශ කළ වෙලේ මහබෝසතාණන් වහන්සේ ඒ රාජ සම්පත් ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ තමන් වහන්සේගේ අධිෂ්ඨානය දුකින් නිදහස් වන මාවත සොයා යෑම බවයි. අපගේ පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේගේ උතුම් අදහස සඵල වේවා. ඔබ වහන්සේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ විට අනුකම්පාවෙන් මාගේ රාජ්‍යයට වැඩම කොට අපහට දහම් දේශනා කරන සේක්වා. විමුක්තිය සොයා යන මහබෝසතාණන් වහන්සේ ආලාර කාලාම නම් තපස්වීන් වහන්සේ වෙත පැමිණියා. ජීවිතාවබෝධය කරන අපේක්ෂාවෙන් ආලාර කාලාම තපස්වීන් ළඟ නැවතී ආකින් චඤ්ඤායතන අරූප සමාධිය දක්වා සිත දියුණු කළා. ආලාර කාලාමයන්ගේ ධර්මය උපකාරී වන්නේ ආකින් චඤ්ඤායතන ලෝකේ ඉපදීම පිණිස පමණක් බව අවබෝධ කරගෙන එතනින් නික්මී රාමපුත්‍ර උද්දක තපස්වීන් සොයා ගියා. රාමපුත්‍ර උද්දකයන් විසින් මහබෝසතාණන් වහන්සේට නේව සංඥා නාසඤ්ඤායතනය දක්වා සිත දියුණු කරන ආකාරය පෙන්වා දුන්නා. උද්දක රාමපුත්‍රයන්ගේ ඉගැන්වීම්ද නැවත ඉපදීමක් පිණිස හේතුවන බව තේරුම්ගත් මහා බෝසතාණෝ
එතනින්ද නික්ම ගියා. දුකින් එතරවීම පිණිස තමන් වහන්සේ විසින්ම මාර්ගයක් සොයාගත යුතු බව බෝසතාණන් වහන්සේ කල්පනා කළා. මහබෝසතාණන් වහන්සේ රජගහනුවර සිට උරුවේල ජනපදයෙහි සේනානී නම් නියම්ගම කරා පැමිණුණා. ඒ ජනපදය අසලින් සුදු සුදු වැලිතලා සහිත සුන්දර නේරංජරා නදිය ගලා බසිනවා. නදිය අසබඩ ප්‍රදේශය සිහිල් ගස්සවනින් යුක්තයි. පිණු පිණිස පිවිසිය හැකි ගම්මානයක් මදක් ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීරිය වඩන අයෙකුට සුදුසුම වාසස්ථානයක් බව බෝසතාණන් වහන්සේට වැටහුණා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගිහි ජීවිතය අත්හලපුවත දඹදිව පුරාම පැතිර ගියා. ඒ සමගම මහබෝසතාණන් වහන්සේ සොයාගන්නා නිවන් මඟ වඩන අදහසින් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා පැවිදි වුණා. එසේම වප්ප, බත්තිය, මහානාම, අස්සජී යන බ්‍රාහ්මණ කුමාරවරුද පැවිදි බිමට පත් වුණා. මේ තාපසවරුන් 5 දෙනා ප්‍රකට වූයේ පංච වග්ගීය තාපසවරුන් ලෙසයි. ඔවුන් මහබෝසතාණන් වහන්සේව සොයමින් ගම් නියම්ගම් සිසාරා ඇවිත ගියා. අවසානයේදී උරුවේල ජනපදයේ නේරංජරා නදිය අසබඩ වීරිය වඩන මහබෝසතාණන් වහන්සේව ඔවුන්ට මුණගැසුණා. මහබෝසතාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත්වී තමන්ටද ධර්මයේ දේශනා කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් පස්වග තාපසවරුන්ද මහබෝසතාණන් වහන්සේ සමීපයෙහිම නවාතැන් ගත්තා. මහබෝසතාණන් වහන්සේ එකල දඹදිව විමුක්තිය පිණිස ප්‍රකට වී තිබූ සිරුරට දුක්දීමේ ක්‍රමවේදය පුරුදු කරන්නට පටන් ගත්තා. දිවෙන් උඩුතල්ල තද කරගෙන දත්වලින් දත් ගටාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් වීරිය කළා. එවිට මුළු සිරුරින්ම දහඩිය ගලාගෙන ගියා. තද හිසරදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක්ගෙන දෙන අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවිලින් නාසයෙන් කටින් කන්වලින් වාතය ඇතුළු වන පිටවන එකත් නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහා වැස්සේ පවා අප්‍රමාණ වීරිය කළා. ඉන්පසුව බෝසතාණන් වහන්සේ ආහාර ගැනීම ක්‍රමයෙන් අඩු කළා. අවසානයේදී සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම නවත්වන්නට තීරණය කළා. එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා: ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝමකූපවලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා: දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල්ලටයක්, මුංගටයක් හෝ කඩල තැම්බූ ඉස්මෝකුරක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කරක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රයෙන් කෘෂ වුණා. අතපය කළුවැල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මවිල් කුණු වී ගැලවී අතට ආවා. කුස අතගාන විට පිටකොන්ද අහු වුණා. පිටකොන්ද අතගාන විට කුස අහු වුණා. ලෝකයේ විමුක්තිය පිණිස යම් ආකාරයකින් දුකක් දිය යුතුද? ඒ සෑම දුකක්ම මා විසින් ශරීරයට දුන්නා. නමුත් මාර්ගයක් හෝ ප්‍රතිපදාවක් සොයා ගැනීමට මට තවමත් හැකි වුණේ නැහැ. මට මතකයි එදා වප්මගුල් දිනේ දඹරුක් සෙවනේ මගේ සිත ආනාපාන සතිය තුළ
සමාධිමත් වුණා. එදා ඇතිවුණු සැහැල්ලුවත් සැපයත් නැවත ඇතිකරගත්තොත් ජීවිත අවබෝධය පිණිස මාර්ගයක් ප්‍රගුණ කරගන්න එය උදව්වක් වේවි. ඒ ආනාපාන සතිය වඩන්න මම නැවතත් උත්සාහ කළ යුතුයි. මේ අත්තකිලමතානුයෝගයෙන් සම්මා සම්බුද්ධත්වය ලබන්න බෑ. ඒ නිසා මම දැන් ශරීරයට දුක්තිම නතර කරනවා. ශරීරයෙන් නැවත යම් පමණකට ශක්තිමත් කර ආනාපාන සතිය වඩනවා. ගෞතමයන් වහන්සේ ඒ විමුක්තිය පිණිස පවතින එකම මාර්ගය බැහැරකොට අනතුරට වැටුණා. නැවතත් ඔය කාම සැපයට ඇලෙන්නයි යන්නේ. උන්වහන්සේට මග වැරදුනා. අවෝ අපි බලාපොරොත්තු බිඳ වැටුණා. දැන් අපි මොකද කරන්නේ? ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ඔබ තමයි අපි අතරින් වැඩිමල් කෙනා. ඒ නිසා ඔබ කියන දෙයකට අපි එකග වෙනවා. උන්වහන්සේ දැන්නම් අවබෝධ කරගන්නා බවක් පෙනෙන්නේ නැහැ. එනිසා අපි පිටත් වෙමු. වෙසක් පුන් පොහෝ දිනට පෙරදින රාත්‍රියේ බෝසතාණන් වහන්සේ පෙර නොදුටු විරු සිහින 5ක් දුටුවා. ඒ සෑම සිහිනයකම මහා පුරුෂයෙකු වන බවට පෙරනිමිති විදහා පෑවා. උන්වහන්සේ පසුදා උදෑසන අවදි වී ඒ සිහිනවල අර්ථ එකින් එක නුවණින් විමසුවා. පළමුවැනි සිහිනේ අර්ථය වුණේ උන්වහන්සේ තුන් ලෝකයේ දිනා සම්මා සම්බුද්ධත්වයට පත්වන බවයි. උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙන දෙවියන්ටත් මිනිසුන්ටත් දේශනා කරන බව දෙවැනි සිහිනෙන් කියවුණා. තුන්වැනි සිහිනෙන් කියවුණේ උන්වහන්සේව සොයාගෙන විවිධ ප්‍රදේශවලින් පැමිණෙන මිනිසුන් උන්වහන්සේව දිවිහිමියෙන් සරණ යන බවයි. බ්‍රාහ්මණ රජ වෙළඳ සහ මෙහෙකාරයන සතර කුලයෙන්ම පැවිදි වන ශ්‍රමණයන් කුලභේදයකින් තොරව එකසේ අනුත්තර වූ විමුක්තිය සාක්ෂාත් කරන බව සතරවන සිහිනෙන් කියවුණා. පස්වන සිහිනෙන් කියවුණේ සිව් දිශාවෙන් ගංගා ගලා එන්නාසේ බොහෝ මිනිසුන් අප්‍රමාණ ලෙස සිව්පසය ගෙනවිත් පූජා කළද උන්වහන්සේ ඒ කිසිවකටත් නොඇලී වාසය කරනා බවයි. සීත දියරැලි ගලා යන නේරංජරා නදී තෙර තිබූ උරුවෙල ජනපදයේ සේනානි නම් සුන්දර නියම් ගමක් තිබුණා. ඒ ගමේ ප්‍රධාන සිටුවරයාගේ සුජාතා නම් පින්වත් දියණිය එදා සේවකයන් සමග එකතුව දිය නොමුසු කිරිපිඩු දානයක් පිළියෙල කරමිනුයි සිටියේ. තමාට ලැබෙන පළමුවැනි දරුවා පිරිමි දරුවෙකු වීම සඳහා එම ගම් ප්‍රදේශයේ තිබූ නුගරුකට අධිග්‍රහිත දේවතාවට භාරවී කළ ප්‍රාර්ථනය සඵල වූ නිසයි මේ පූජාව සකස් කරමින් සිටියේ. සුජාතා දේවියනි, සුජාතා දේවියනි. මොකද මේ පුන්නා කවදාවත් නැතුව කලබලෙන් කෑ ගහන්නේ? නුගගහේ වෘක්ෂ දේවතාව බිමට වැඩලා ඔබතුමියගේ දන් පිළිගන්න ගහ යටටම වැඩම කරලා ඉන්නේ. උන්වහන්සේගේ බැබලෙන සිරුර මං ඇස් දෙකෙන්ම දැක්ක දේවියනි. ඉක්මනට දානිය පිළියෙල කරන්න. පුන්නා පුළුවන් තරම් ඉක්මනට ගිහින් රන් බඳුනක් අරගෙන එන්න. අපි මේ කිරිපිඩු උන්වහන්සේට පූජා කරමු. සුජාතා සිටු දේවියත් පුන්නාත් රුක්ෂ දේවතාවායයි සිතා අප මහා බෝසතාණන් වහන්සේට කිරිපිඩු පූජා කළා. ස්වාමීනි, යම් දෙයක් මා ප්‍රාර්ථනා කළාදී සියල්ල සඵල වුණා.
ඔබ වහන්සේගේ යම් ප්‍රාර්ථනාවන් නැත්ත ඒ සියල්ලත් සඵල වේවා. ඔබ වහන්සේ මේ කිරිපිඩු දාණය පිළිගන්නාසේක්වා. සීත නේරංජරා නදිය වෙනදාටත් වඩා සොඳුරුව සුන්දර වනපියස මැදින් ගලාගෙන ගියා. කිරිපිණු පාත්‍රය ගංයුරේ තබා සිහිල් දියෙන් පැන් පහසු වූ මහබෝසතාණන් වහන්සේ ඒ කිරිපිණු දානය වැළඳුවා. දානය වැළඳීමෙන් පසු රන්බඳුන අතටගත් උන්වහන්සේ මෙසේ අධිෂ්ඨානයක් කළා. මම අද දවසේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා නම් ඒ බව පෙන්වීමට මේ රන් පාත්තරය උඩුගම්බලා පාවෙත්වා. එසේ නොවේ නම් ගන්ධිය සමග පහලට පාවී යත්වා. ඉතා පුදුම සහගත ලෙස රන් පාත්‍රය උඩුගම්බලා පාවී ගොස් නාගලෝකයට පිවිසියා. මේ මහා භද්‍රකල්පයේ පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එනම් කකුසඳ කෝණාගමන සහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාගේ රන් පාත්‍රවලට යටින් තැන්පත් වුණා. පාත්‍රය තැන්පත් වෙන ඒ ගැටුණු හඬ ඇසී දීර්ඝායුෂ ඇති මහාකාල නාරජු නින්දෙන් අවදි වී මෙසේ සිතුවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී වැඩි කලක් ගත වුණේ නෑ. ඒත් බුදු කෙනෙක් පහළ වුණා. එහෙනම් අදත් බුදු කෙනෙක් පහළ වෙනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නේරංජරා නදියෙන් එතර වී ගංයුර දිගේ වැඩම කළ එදා හරිම පින්බර දවසක්. ස්වාමීනී, මගේ නම සොත්තිය. ඔබ වහන්සේ ගිහි කාලයේ මා හමු වී තිබෙනවා. මට අනුකම්පා කරලා මේ කුසතන ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා. කුසතන අටමිට පිළිගත් උන්වහන්සේ නිල්වන් පත්‍රයෙන් ගැවසීගත් සුවිශාල ඇසතු රුක් සෙවනට වැඩම කොට මෙසේ අධිෂ්ඨාන කළා. මාගේ ශරීරයේ ලේමස් වියලේවා. සම්නාර ඇට ඉතුරුවෙතොත් ඉතුරුවේවා. යම් පුරුෂ වීරයකින් පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යම් සත්‍යයක් ඇත්ත. මා එය අවබෝධ නොකොට මෙයාසනයෙන් නැගිටින්නේ නෑ. බෝසතාණන් වහන්සේ වජිරාසනය මත වැඩහිඳ සිත සමාහිත කරද්දී බිහිසුණු සිදුවීමකට පෙරනිමිති පහළ වුණා. මම සිද්ධාර්ථගේ සෑම පියවරක් පසුපසම ලූ බැන්ද. ඔහුගේ මේ ගමන මම අවහිර කරන්න ඕන. ඒ දැන් වජිරාසනය මත වාඩි වෙලා සිටිනවා. ඔහු එතනින් ඉවත් කළේ නැත්තං ඒ කාන්තෙන්ම ඔහු දිනනවා. අද මම ඔහුව නැගිට්ටවනවාමයි. ඒ බිහිසුණු මොහොතේ දෙවිවරුන් බියවී පලා ගියා.
අසංකේය කල්පලක්ෂ 4ක් පුරාවට පුරන ලද පාරමී ධර්මයන්ගෙන් රැස්කරගන්නට යෙදුන පුණ්‍ය සම්භාරය හේතුවෙන් අප මහා බෝසතාණන් වහන්සේට පවිටු මාරයාගෙන් කිසිදු විපතක් සිදුවුණේ නැහැ. අප මහා බෝසතාණන් වහන්සේගේ රෝම කූපයක්වත් සොලවන්නට පවිටු මාරයාට බැරි වුණා. අවසානයේදී පවිටු මරු මෙසේ තර්ජනය කළා. ඒ සිද්ධාර්ථ නුඹ හිතන්නේ මගෙන් පැනලා යන්න පුළුවන් වෙයි කියලාද? පුළුවන් නම් බේරියන් මේ ආයුධ වලින්. සිද්ධාර්ථෝ මෙතනින් නැගිට්ටවන්න වෙන උපක්‍රමයක් යොදන්න ඕන. කියුණු ආයුධවල බලයත් ඔහු ඉදිරියේ නැති වුණානේ. සිද්ධාර්ථ නුඹ වාඩි වී සිටින ආසනයත් අයිති මට. හැකි ඉක්මනින් නොතනින් නැගිටලා යනු. ඔය ආසනයේ අයිති මට. තේරුණාද? වහා ඉවත් වී ඔය ආසනය මට දෙනු. මාරේ මේ ආසනය නුඹේයි පවසන්න නුඹට තියෙන සාක්ෂි මොනවද? සාක්ෂි තිබේ නම් මාහට ඒ බව පවසන්න. ඊට කලින් කියනු මේ ආසනයෙන් නුඹේ කියන්න තියෙන සාක්ෂි මොනවද? මම සාක්ෂි දෙන්නම්. මොනවා? පොළොව මහීකාන්තාවා. මෙහි වැඩ සිටින මේ මහා පුරුෂරත්නය සාරා සංකය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ආවේ මේ ආසනයේ මත වැඩ සිටින්නයි. මේ ආසනයේ අයිති මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාටයි. ඒ මොහොතේම ගිරි මේකලා ඇතුන් බිමට වැටුණා. ඒ මත සිටි පවිටු මාරයාද වැටුණා. සසර පුරාවට වැඩූ මහා ගුණබලය ඉදිරියේ පැරදුන මාරයා සහිත සේනාව සීසීකඩ දුවගියා. ඒත් සමගම වටපිටාව මහත් නිස්කලංක ස්වභාවයක් ගත්තා. පින්බර වෙසක් සඳ රැසින් මුළුල්ලොව ආලෝකමත් වූ ඒ රාත්‍රියේ පළමු යාමේදී අප මහා බෝසතාණන් වහන්සේ පෙර ගත කළ ජීවිත දකින නුවණ උපදවා ගත්තා. රාත්‍රියේ මධ්‍යම යාමේදී ලෝක සත්වයන් උපදින චුතවන අයුරු දක්නා නුවණ උපදවා ගත්තා. අලුයම යාමේදී සියලු කෙලෙසුන් දුරුකිරීමත් සමගම උන්වහන්සේ තුන් ලොවදිනා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අහසේ පොළවේ ජලයේ සෑම තැනක්ම පුදුමාකාර ලස්සනකින් පිරී ගියා. අතුවග මල් පිපි සොඳුරු රෝරටා මැවී ගියා. පින්නැති දෙවිවරු අහස්කබේ සිට දිවමල් ලෙසිමින් ප්‍රීතියෙන් වන්දනා කළා. කෙලවරක් නැති සසර පුරා ඇවිදිමින් ගියා. ජීවිතය නැමැති ගෙය හදන වඩුවා හඳුනාගෙන කැනි මඩලත් පරාලත් සුණු විසුණු කළා. සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළ බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේ අසල
සති 7ක් ගත කළා. භාග්‍යවතුන් වහන්සේ ජයශ්‍රී මහා බෝධිමූලයේ විමුක්ති සුවය විඳිමින් නිරෝධ සමාපatti සුවයෙන් සතියක් වැඩ සිටියා. දෙවන සතියේදී බුද්ධත්වය ලැබීම පිණිස සෙවන සලසාලෝ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් අනිමිස ලෝචන පූජාව සිදු කළා. භාග්‍යවතුන් වහන්සේ මහා බෝධිය පසක සිට රුවන් සක්මනෙහි සක්මන් කරමින් තුන්වන සතිය ගත කළා. හතරවන සතියේදී දෙවියන් විසින් පිදු රතනකරයෙහි වැඩ සිටිමින් තමන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ ගම්භීර ශ්‍රී සද්ධර්මයන් එකිනෙක මෙනෙහි කළා. ඒ මොහොතේදී සුන්දර බුදුරැස් තථාගත සිරුරෙන් විහිදුනා. භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝමවත් ප්‍රතිලෝමවත් නැවත නැවතත් මෙනෙහි කළ සේක. මේ තුන්ලොවේ තමන් වහන්සේට වඩා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උසස් කෙනෙක් සිටීදැයි විමසූ සේක. තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් මේ තුන් ලොවෙහිම නැති බව භාග්‍යවතුන් වහන්සේ පසක් කරගත් සේක. පස්වන සතියේදී භාග්‍යවතුන් වහන්සේ අජපාල නුගුරුක පාමුල භාවනා සුවයෙන් වැඩ සිටි සේක. බලන්න රති බලන්න රංගා අර ඉන්නේ අපේ පියාණන්ව පැරදූ ශ්‍රමණය නේද? ඔව් හරියට හරි තන්හා. ඒ ශ්‍රමණයම තමයි ඔය නුගරුකයට ඉන්නේ. අපි තුන්දෙනා කොහොම හරි එකතු වෙලා ඔය ශ්‍රමණයව පරාද කරන්න ඕනේ. පියාණන්ට බැරි වුණ දේ අපි තිදෙනා කරලා පෙන්නමු. තන්හා රගා අපේ මායාවලින් කොහොම හරි කරලා මේ ශ්‍රමණයව අපේ වසඟයට ගමු. ලස්සන ලස්සන කාන්තාරූප මවාගෙන මොනවා හරි දෙයක් කරලා ශ්‍රමණයාගේ හිත රාගයෙන් බැඳ තබමු. පිරිමින්ගේ අදහස් විවිධාකාරයි. අපි තුන්දෙනා විටින් විට වෙනස් වයස්වලින් යුතු කාන්තාරූප මවාගෙන ශ්‍රමණයා ඉදිරියේ මායාවන් පාමු. කුමරුනි කුමරුනි මාරදූවරුණි නුඹල කළුගල් දත්වලින් හපන්න දොය හදන්නේ. දිරච්ච වැල් පටවල් වලින් විශාල පර්වතයක් අදින්න දොය හදන්නේ. ඔබේ ඔය පාපී සිතුවිලි ඉවත් කරගන්න. තන්හා රති රගා මේ ලෝකේ ඉන්න ලස්සනම කුමාරිකාවන්. ඔබ වගේ කඩවසම් කෙනෙක් ඇයි මේ ශ්‍රමණ ජීවිතයේ ඇලිලා මෙහෙම දුක් විඳින්නේ? ඒක නම් ඇත්ත. බලන්න මගේ ලස්සන දිහා. අපි ඔබ වෙනුවෙන් ගී ගයන්නම්. සියලුම සැප සම්පත් ලබා දෙන්නම්. ඔබට හැමදාමත් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒක ඇත්ත කුමරුනි. එන්න අපිත් එක්ක විනෝද වෙන්න. මේ බලන්න මගේ ලස්සන ඇස් දෙක දිහා. මගේ ශරීරයෙන් සුවඳ විහිදෙනවා. ඔබ ඇයි මෙතන තනියම ඉන්නේ? අපරාධයේ ලස්සන තරුණ ජීවිතේ. එන්න මේ රතිය එක්ක නටලා ගයලා විනෝද වෙන්න. මම මේ ලෝකයට ඇලෙන කෙනෙක් නෙවෙයි. කාමයත් හරියට මඩගෝරුවක්. එය ගිනිවලක් එහි ආදීනෝමා දැකලා තියෙනවා. මින් මිදෙන්න ඔබ උත්සාහ කරන්න. ඔබේ හිතේ තිබෙන කිලිටි අදහස් ඉවත් කරගන්න. අපේ පියාණන් වගේම අපිත් මේ මහා ශ්‍රමණයාට පැරදුනා.
අපේ උත්සාහය අසාර්ථක වුණා. අපි ඉක්මනට මෙතනින් පලා යමු. භාග්‍යවතුන් වහන්සේ මුචලින්ද විලාසල මිදෙල්ල රුකමුල විමුක්තිසුවයෙන් වැඩ සිටියා. ඒ මොහොතේ අකාල මහවැස්සක් වසින්නට පටන් ගත්තා. ඒ විලට අධිගෘහිත ඉර්තිමත් මුචලින්ද නම් නාරජෝ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනු දුටුවා. උන්වහන්සේ ළඟට පැමිණි නාරජෝ තම ඉර්තියෙන් විශාල ශරීරයක් මවාගෙන වර්ෂාවෙනුත් සුළගෙනුත් පීඩාවක් නොවනසේ ආරක්ෂාව සැලසුවා. භාග්‍යවතුන් වහන්සේ එම 6 වෙනි සතිය ගත කළේ මුචලින්ද නාගතරණය තුලයි. වර්ෂාව නිමවීමත් සමගම මුචලින්ද නාරජෝ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට පැමිණ ඉර්ති බලයෙන් තරුණයෙකුගේ රූපයක් මවාගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් මෙසේ කීවා. භාග්‍යවතුන් වහන්ස, මම මුචලින්ද නාරජු. ඔබ වහන්සේගේ සිරිපතුල් වන්දනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ රාජායතන කිරිපලු නුගරුක් සෙවනෙහි විමුක්තිසුවයෙන් වැඩ සිටියා. එදින තපුස්ස බල්ලික වෙළඳ සහෝදරයින් දෙදෙනා පිරිස සමග ඒ අසල මාර්ගයකින් වෙළඳාමේ යමිනුයි සිටියේ. ඒ අතර උන්වහන්සේ ළඟට පැමිණි සක්දෙවිඳු මේ අයුරින් කියා සිටියා. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කිසිදු දානයක් නොවලඳා සති 7ක් පුරාවටම විමුක්තිසුවයෙන් යුතුව වැඩ සිටියා. අප කෙරේ අනුකම්පාවෙන් දන් පැන් පිළිගන්නා සේක්වා. මේ වෙළඳ සහෝදරවරුන් පෙර ජීවිතයකද මගේ ඥාතීන්. මේ අයට භාග්‍යවතුන් වහන්සේ හමුවන්නට මඟ පෑදිය යුතුයි.
තපුස් අර බලන්නකෝ අපේ කරත් ඔක්කොම නතර වෙලා මොකද දන්න නේද ගවයන්ට කොයි තරන් තඩි බෑවත් උන් අඩියක්වත් ඉස්සරහට යන්න හරියට රෝද පොළොවට තද වෙලා වගේ හරි පුදුමයි මොකද දන්න කරත්ත නැවැත්තුවේ මමයි සහෝදරවරුණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේ අර නුගරුකමුල වැඩ සිටිනවා ඔබලා සතෝයා ආහාරදානයක් ඇත්නම් නොපමාව උන්වහන්සේට පූජා කොට මහත් වූ පින් රැස් කරගන්න එය ඔබලාට බොහෝ කාලයක් හිතසුව පිණිසම පවතීවි සහෝදරවරුණි ස්වාමිනි අප කෙරේ අනුකම්පාවෙන් විලඳ මීපිඩු පිළිගන්නාසේක්වා. මෙය සකස් කළේ ඔබවහන්සේ වෙනුවෙන්මයි. මා විසින් මේ ගන්නා දානය ජවය පිණිස හෝ මදය පිණිස හෝ ශරීර ශක්තිය වැඩි කිරීම පිණිස හෝ නොවේ. මෙය හුදෙක්ම ජීවිත යාත්‍රාව පහසුවෙන් පවත්වාගෙන යාමට පමණයි. ඔවුන් දානය පූජා කළා. දානය පිළිගැනීමට පාත්‍රයක් නොමැතිව සිටි තථාගතයන් වහන්සේට සතර වරම් දෙවිවරුන් විසින් ශෛලමේ පාත්‍රා 4ක් එකිනෙහිම පූජා කළා. ශ්‍රමණයන් වහන්සේ නමක් විසින් එක පාත්‍රයකට වඩා පාවිච්චි නොකළ යුතුයි. භාග්‍යවතුන් වහන්ස මම තපුස්ස මේ මගේ මල්ලි බල්ලික ස්වාමීනි අද පටන් දිවිත් තිබෙන තුරාවට ඔබවහන්සේ ධර්මයත් සරණ ගිය උපාසකයන් ලෙස අප පිළිගන්නාසේක්වා. ස්වාමීනි අප කෙරේ අනුකම්පාවෙන් ඔබ වහන්සේට වන්දනාමාන කිරීමට මේ මොහොතේ අප දෙදෙනාහට යමක් ලබා දෙන සේක්වා. එවිට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ සිරස පිරිමැද කේශ ධාතුන් වහන්සේලා ලබා දුන්නා. එම දින 7න් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ නැවතත් අජපාල නුගරුක මුලට වැඩම කළා. මේ ධර්මය හරිම සියුම් හරිම ගැඹුරුයි. නුවණැති අයට තමයි මෙය අවබෝධ කළ හැක්කේ. කම් සැපට ලොල් වී සිටින මිනිසුන්ට මේ අවබෝධ කරගත හැකිද? එය මට වෙහසක් පමණක් වේවිද? එවිට භාග්‍යවතුන් වහන්සේගේ අදහස දුටු සහම්පති බ්‍රහ්මරාජයා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනමින් භාග්‍යවතුන් වහන්සේකින් ඉල්ලා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ බුදුනෙතින් ලෝකයේ දෙස දැක වදාලා. මේ ලෝකය නෙළුම් පොකුණක් වගේ. සමහර නෙළුම් පොහොට්ටු හොඳින් මෝරලා තියෙන්නේ. සූර්යා ලෝකයේ වැටෙනවත් එක්කම පිපෙනවා. ඒ වගේ සමහර මිනිසුන් හරිම ප්‍රඥාවන්තයි. ඉතා ඉක්මනින් මේ ධර්මය අවබෝධ කරගන්නට දක්ෂයි. සමහර නෙළුම් මල් පොහොට්ටු මෝරන්න ආසන්නයි. සූර්යා ලෝකයේ වැටුණද පිපෙන්නට මද කලක් ගත වෙනවා. ඒ වගේ සමහර මිනිසුන්ගේ ප්‍රඥාව මෝරන්න ප්‍රමාදයි. ටික කලක් ගත වී ධර්මය අවබෝධ කරගන්න හැකියාව තිබෙනවා. තවත් සමහර නිලුම් පොහොට්ටු තිබෙනවා වතුරෙන් යට. කලක් ගතවන විට මෝරපු නෙළුම් බවට පත්වෙනවා. ඒ වගේ සමහර මිනිසුන් ප්‍රඥාව තවමත් නොමේරූ අවදියේ ඉන්නේ. ධර්මය කාලයක් තිස්සේ ප්‍රගුණ කිරීමෙන් අවබෝධ කරනවා. තවත් සමහර නෙළුම් පොහොට්ටු තිබෙනවා විල පතුලේ. ඒවා සමහර විට වතුරෙම කුණු වෙනවා. ඒ වගේ
සමහර මිනිසුන් ඉන්නවා ඒ අය ඉතාමත් ප්‍රමාදයි. ධර්මාවබෝධයට අප්‍රමාද වන්නේ නෑ. සවන් නැත්තෝ දහම් මැසුමට ශ්‍රද්ධාව මුදත්වා ඔවුන් උදෙසා අමාදුර විවර කළෙමි. ධර්මය දේශනා කිරීමට භාග්‍යවතුන් වහන්සේට අදහස ඇති වූ බවදුටු සාම්පති බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට නොපෙනී ගියා. අජපාල නුගුරුකුමල වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතුවා. මම කාටද මුලින්ම ධර්මය දේශනා කරන්නේ. ආලාර කාලාමයන් හරිම ප්‍රඥාවන්තයි. බොහෝ කාලයක් කෙලෙස් තුනීකොට ජීවත්තෝ කෙනෙක්. මීට සතියකට කලින් ඔහු මියගිහින්. ඔහුට මේ භාග්‍ය අහිමි වුණා. ආකින්චඤ්ඤායතන ලෝකයේ දැන් ඔහු ඉපිද සිටින්නේ. ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ රාමපුත්‍ර උද්දකයන් ගැන විමසා බැලුවා. ඔහුත් පෙරදින රාත්‍රියේ මියගිහින්. ඉන්පසු උන්වහන්සේට සිහි වූයේ දුෂ්කරක්‍රියා කරන සමේ උපකාර කළ පස්වග ශ්‍රමණයන් වහන්සේලා ගැනයි. උන්වහන්සේලා බරණස ඉසිපතන මිගදායෙහි වැඩ සිටින බවදුටු අප තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව පැවැත්වීම පිණිස මිගදාය වෙත වැඩම කරන්නට වුණා.